තෙරුවන් සරණයි. DP පිරිවෙන තුලින් පිරිවෙන් අවසාන ත්‍රිපිටක ධර්මය විෂයේ අපි මේ දවස්වල කතා කරන්නේ විනය ගැන. පොඩි හාමුදුරන්ට අපිට මීට කලින් අපේ සිල්මෑණිවරුන්ට අපි කතා කළා මීට කලින් මතක ඇති 7 8 කියන පාඩම්. 7 සහ 8 කියන පාඩම් වලදී අපි කතා කළා පරාජිකා 4ත් සංඝාදිශේෂ 13ත් අපි කතා කළා. කතා කරලා ඒක ඉවර වෙලා දැන් අපි ඊළඟට ආවේ ඊළඟ පාඩම. ඊළඟ පාඩම දැන් අපි ඇවිල්ලා තියෙන කීයටද 9 වෙනි පාඩම. 9 වෙනි පාඩම නම් කරලා තියෙන්නේ අවිනිශ්චිත විනිශ්චය. අවිනිශ්චිත මේකෙම තියෙනවා මොකද්ද අවිනිශ්චිත බවක් නේද? අයන්න මෙතන අයන්න දාලා අයින් කරාම මොකද වෙන්නේ? විනිශ්චිත. අවිනිශ්චිතයි. ඒ කියන්නේ ස්ථීර නේ. එහෙනම් විනිශ්චයක් දෙනවා නම් ස්ථීර වශයෙන් දෙන්න එපා. ඒතකොට ඒක වෙනස් වෙච්ච එකක් ගැන කතා කරන්නේ. මොකද්ද මේ අවිනිශ්චිත විනිශ්චය? අපි බලමු මොකද්ද කියලා අපි මේ කතා කරන්න හදන්නේ. පොඩි හාමුදුරන්ට දැන් ඉස්සර දැනුවත් නිසා මේක ගැන මතක ඇති. මේක අනියත. මොකද්ද දැන් අපි අද කතා කරන මාතෘකාව අනියත පිළිබඳව. අනියත ගැන කතා කරනකොට නියත නේ. මේ බලන්න අනියතනේ නේ. නියත වශයෙන්ම. දැන් සමහරට කියනවා අපි කතා කරනවා නියත වශයෙන්ම කියනවා නම් ස්ථීර වශයෙන්ම කියනවා නම් කියලා කතා කරනවා. එහෙම ස්ථීර බවක් නැති නියත බවක් නැත්තම් ඒක අනියතයි. ඒක ස්ථීර බවක් නැහැ කියන එක. ඒකයි බලන්නේ. අනියත යනු අවිනිශ්චිත නිශ්චිත නැහැ. ස්ථීර වශයෙන් නොදත්. දැන් ස්ථීර වශයෙන් දන්නේත් නැහැ. අරුත් ප්‍රකට කරයි. අනියත ශික්ෂාපද දෙකකි. කීයද? අනියත ශික්ෂාපද දෙකයි. ශික්ෂාපද දෙකයි තියෙන්නේ නේද? ඒක නම් හොඳයි නේද? හොඳයි කියලා හිතන ඇති අඩ දෙකයිනේ. සංඝර්ෂයේ 13ක් තිබුණානේ. ටික අඩු වෙනකොට නම් පොඩි හාමුදුර කැමති සිල්මෑණිවරු නේද? මොකද ඒ පාඩම් කරන්න අඩු වෙනවානේ. අනියත දෙකයි. ආපත්‍ය පිළිබඳව විනිශ්චයක් නැති වැරදි සම්බන්ධ ශික්ෂාපද දෙකකි. එතකොට දැන් මේ විනිශ්චයක් පිළිබඳ ස්ථීර වශයෙන් අදහසක් කියන්න බැරි දෙකක් තියෙනවා. මේ ආපත්‍ය සිදුවන්නේ භික්ෂුවක් මාගමක් සමග හුදකලාව සිටීමෙන් පරාජිකා සංඝාදිශේෂ සහ පාචිත්‍ය යන ඇවැත් තුنين එකකින් චෝදනා ලැබීම අනුවය. පළමු ශික්ෂාවට අනුව මෛතුනේට යෝග්‍ය ස්ථානයක මාගමක හා හුදකලා වීමනොත් එතන කියනවා දැන් මේ කියන කතාව මතකයි චූටි හාමුදුරන්ට මේ ආපත්‍ය සිදුවන්නේ භික්ෂුවක් මාගමක් සමග මාගම කිව්වේ මතකද කාන්තාවක්නේ කාන්තාවක් සමග හුදකලාව සිටීමෙන් ඒ කියන්නේ මතකනේ කාන්තාවක් එක්ක අර හාමුදුරුවෝ හුදකලාව කාමරේ හිටියා. නරකක් කළේ නේ. හිටපු තැන හොඳ නේ. කාමරේ ඇතුලේ නෝන කෙනෙක් එක්ක කතා කර කර හිටියොත් අද වුණත් ගෑණියෙක් මොකටද කාමරේ දාගෙන ඉන්නේ? ප්‍රශ්නයක් එනවා නේද? ඒතර කාමරේ හිටියා. ඊට පස්සේ මොකද කරේ? හුදකලාව නැත්තම් අර ගස් ගොම්මනක් ඇස්සේ හොඳට පේන තැනක එලි මහනේ කාන්තාවක් එක්ක කතා කර කර හිටියා. ඒතර මොකද වෙන්නේ? පරාජිකාද නෑ. එතකොට සංඝාදිශේෂ. එතකොට දැන් මේ පරාජිකා සංඝාදිශේෂ සහ පාචිත්‍ය යන ඇවැත් තුනකින් එකක් චෝදනා ලැබීම අනුවේ. කියන්නේ හාමුදුරුවෝ පරාජිකා වෙලා හාමුදුරුවෝ සංඝාදිශේෂ වෙලා නැත්තම් පාචිත්‍ය ඇවතකට හසු වෙලා කියලා මෙහෙම කියනවා. එහෙම කිව්වට පස්සේ දැන් කියනවා දැන් ඔන්න පළවෙනි ශික්ෂාවට අනුව මේ තුනට යෝග්‍ය ස්ථානික මාගමක් හා හුදකලාව වීමනොත් ඔන්න පළවෙනි එකට ඒකට අයිති වෙනවා. හුදකලාව හිටියොත්. දෙවන ශික්ෂාවට අනුව මෛතුනේට අවකාශ නැති තැනක මාගමක හා හුදකලා වීමනොත් චෝදනාවට ලක්වීමට ඉඩ තිබේ. දැන් ඉස්සලා අර කිව්වනේ එකක් තමයි කාමරේ ඇතුලේ නෝන කෙනෙක් එක්ක හිටියොත් මොකද වෙන්නේ? කට්ටිය කියන්න පුළුවන් මොනවා වුණාද දන්නේ අපි දැක්කෙත් නැහැ. දොරත් වහලා තිබුණේ
නැත්තම් පේන්නේත් නැහැ. එතකොට මෛත්‍රුණයට ඒ කියන්නේ ලිංගික කාර්යයක හැසිරෙන්නට සුදුසු තැනක්. ගයක් ඇතුලේ වගේ කියන්නේ ආවරණය වෙච්ච තැනක. එතකොට දැන් එහෙම ඉන්න පුළුවන්. ඒක තමයි පළවෙනි චෝදනාව. දෙවෙනි චෝදනාව එහෙම එකක් නෙමෙයි. ප්‍රසිද්ධ අපි හිතමුකෝ දැන් ඔය සමහර තැන්වල තියෙනවා පාක් එහෙම කියලා කියන්නේ ඔය අපි හිතමු දැන් බංකු තියලා තියෙනවා. නෝන එහා පැත්තේ ඉන්නවා. හාමුදුරු මේ පැත්තේ ඉන්නවා. තරුණ හාමුදුරු කෙනෙක් නෝන කෙනෙක් කතා කර කර ඉන්නව දැක්කොත් එහෙම. එතන ඉතින් අර විදිහ චෝදනාවක් කරන්න බෑ. හැබැයි සංඝාදිශේෂ චෝදනාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි ශික්ෂාවට මෛතුනේට අවකාශ නැති තැනක. ඒ කියන්නේ ස්ථානයේ ඒ වගේ තැනක් නෙමෙයි. පේනම කාටත්. එතකොට පේන තැනක හැබැයි චෝදනාවක් කරන්න පුළුවන්. කැපද කියලා අහන්න පුළුවන් නේද? හාමුදුරු මොකටද ගෑණියෙක් එක්ක කතා කරගෙන ඉන්නේ කියලා එහෙම චෝදනාවක් එන්න පුළුවන්. මේ ශික්ෂා අනුව චෝදනා කළ හැක්කේ ඇදිහ හැකි වදන් ඇති උවසියකට පමණි. මේ චෝදනා කරන්න පුළුවන් කාටද? මේක හරි වැදගත්. ඇදහිය හැකි වදන් ඇති විශ්වාස කරන්න පුළුවන් කතා කියන උවසියකට කියන්නේ ඉතින් උපාසකම්ම කෙනෙකුටනේ. ගැහණියක් ගෑනු තමයි ගොඩක් වෙලාට ගිනි තියන්නේ. කාන්තාව තමයි. එතකොට කියනවනේ අර බලපංකො මෙන්න මෙහිමයි කියලා සමහරලාට කියනවනේ. හැබැයි කියනකොට ඒ කියන කාන්තාව ඇත්තක් කියන්නේ ඇත්ත කියන කෙනෙක් වෙන්න බෑනේ. ඇදිහ හැකි වචන කියන්නේ නැත්තම් ඔය සමහරලාට මොන හරි කවුරු හරි කිව්ව ඔය ගෑණි බොරුද කෝද කියන්නේ. ඔය දන්නේ නැද්ද කිව් කට ඇරියොත් කියන්නේ බොරු. ඔහම කියන ඇහිලා තිනේ පොඩි ආඳුරන්ට නේද? සමහර උපාසකම්මලා ඉතින් පන්සලෙත් එනවා සිලුත් ගන්නවා බුදුනුත් වඳිනවා ඔක්කොම කළත් පන්සලට කොච්චර හිතවත්ව හිටියා කිව්වත් සමහර ඇත්තෝ බොරු කියනව නේද? ඒ කියන්නේ කියනව විශ්වාස කරන්න බෑ. සමහර කෙනෙක් ඉන්නවා හරි කවදාවත් බොරුවක් කියන්නේ මොකක් හරි එයා ඉඳලා හිටලා මොකක් හරි කිව්වත් හිතා ගන්න බැරි එකක් වත්. හැබැයි බොරු වෙන්නත් බෑ. ගෑණි බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම කියලා කියනවනේ. එතකොට ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන්. මෙන්න මේ ශික්ෂාපදයේ තීරණය වෙන්නේ චුටි හාමුදුරනේ කියපු කෙනා ඒ කියන කාන්තාව ඇදහිය හැකි වදන් ඇති කෙනෙක් වෙන්න ඕනි. විශ්වාස කරන්න පුළුවන් වචන තියෙන කෙනෙක් වෙන්නට ඕන. නැත්තම් ඔය ආවට කටට ආවට කිව්වට හරියන්නේ නැහැ. ඒ කියන කෙනා ගණන් ගන්නේ නැති කෙනෙක් වුණොත් වැඩක් නැහැ. එනම් දිට්ඨපත්ත එතකොට දිට්ඨපත්ත විඤ්ඤාත ශාසන වශයෙන් ගත හැකි සම්‍යක් දෘෂ්ටික සසුන හඳුනන උවසයකට පමණි. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ දෙක තියෙන ශාසන වශයෙන් ගත හැකි දෘෂ්ටික සසුන හඳුනන උවසයකට පමණයි. එවැන්නියක් බොරු චෝදනා කිරීමට නොපැළඹෙන බැවිනි. එතකොට මේ ඇවිල්ලා ධර්මාවබෝධයේ තියෙන කාන්තාව දෙන්නේ. ඒකයි කියන්නේ ඇත්ත බොරු කියන්නේ නෑ. ඒ උවසිය චෝදනා කරන ඇවත පරාජිකා වේවා. සංඝාදිශේෂ වේවා. පාචිත්‍ය වේවා. ඒ කවර ඇවතකින් නමුත් භික්ෂුවට චෝදනා කළ යුත්තේ උන්වහන්සේ පත් වූයේ යැයි පිළිගන්නා ඇවතකින් පමණි. එහෙනම් දැන් හාමුදුරුවන්ට කිව්වම හාමුදුරුවෝ ඒක පිළිගන්න ඕනි. පිළි නොගත්තොත් මොකද වෙන්නේ? පිළි නොගත්තොත් කියන්නේ මම මේ වැරද්ද මම වවුරු කියන්නේ මම එහෙම කරලා නැහැ කියලා එහෙම සද්ද දාලා හංගන එක නෙමෙයි. අවංකවම තමන් ඒක ඇත්තක් නම් පිළිගන්න ඕනේ. පිළි නොගත්තොත් ඒක එතකොට අනියත යන විවහාරය කරන්නේ හිනි. එතකොට මේකට මොකද කරන්නේ? නියත නෑ. කියන්නේ ස්ථිර වශයෙන් කියන්න බෑ. දැන් පරාජිකාවක් එහෙම නෙවෙයි. පරාජිකාව වුණොත් උනා. සංඝාදිශේෂ වුණොත් උනා. ඒක කිව්වොත් ඒක අනිවාර්යෙන් පිළිගත්තේ නැතත් සංඝාදිශේෂ විච්ච හැටි මතකනේ. අපි කලින් පාඩමක කතා කළානේ සංඝාදිශේෂ අවසාන පාඩමේදී. එතකොට මෙතන කතා කරනවා අනියත යන විවහාරය කියන්නේ ඒකයි. මොකද ඇයි? ස්ථිර නෑ. කිසියම් සිද්ධියකදී භික්ෂුවකට පරාජිකාදී ඇවතකින් චෝදනා කරන විට
ඒ භික්ෂුව ඒ චෝදනා කරන ඇවත නොපිළිගනී නම් එම ඇවතින් චෝදනාව පැවරිය නොහැකිය. දැන් හාමුදුරුවන්ට චෝදනා කරනවා පරාජිකා හරි පරාජිකාදී කියන්නේ ඒකයි. එතකොට පරාජිකාදී කියලා මෙතන දී යන්නේ කියනවා පරාජිකා සංඝාදිශේෂ එතකොට පාචිත්‍ය කියන මොකකින් හරි කියනකොට ඒකෙන් අය චෝදනා කරන විට ඒ භික්ෂුව නොපිළිගනී නම් පිළිගන්නේ නෑ මං එහෙම කරලා නෑ. ඒක බොරු. හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. අවතකින් චෝදනා පැවරිය නොහැකිය. එහිදී ඒ භික්ෂුව පිළිගන්නා ඇවතක් පැවරිය යුතු වෙයි. එබඳු අවස්ථා අනියත නම් වේ. දැන් අපි කියමු උදාහරණයකට දැන් මේක අපි හිතමු අර සංඝාදිශේෂ තිබුණනේ මතකනේ. එතකොට ඒක අවස්ථාවක අපි හිතමු උදාහරණයක් මම මේ කියන්නේ. ස්වාමින් වහන්සේ නමක් අපි හිතමු ඥාති කවුරු හරි දියණියක් කවුරු හරි ආවා. දැන් මේව කරන්න එපා පොඩි අම්මනේ. එතකොට අපිට මේ ඔය චෝදනා ලක් වෙන්නේ ඒක. අපි හිතමු ඥාති දුවක් කවුරු හරි තරුණ දුවක් ආව පොඩි හාමුදුරුවෝ තරුණයි. ඉතින් හිතවත්කමට ගොඩාක් හිතවත්. ඊට පස්සේ යන්නංගි කියලා නැත්නම් අක්කේ යන් කියලා එක්ක ගියා හාමුදුරුවන්ගේ කාමරේට. අපි හිතමු විහාරස්ථානට එක්ක ගියා. එතකොට අපි හිතමු නැත්නම් ආවාසගේ කතා කර කර හිටියා. ඉතින් එතකොට එළියට පේනවා අඩු තැනක කියමුකෝ. පේන්නේ නැහැ. හැබැයි තමන්ගේ ඥාති කෙනෙක්. අපි ඉතින් හිතවත්කමට එක්කන් ගිහලා තේ එකක් එහෙම දීලා කතා කර කර ඉන්නවා. ලොකු හාමුදුරුවොත් කොහෙද වැඩම කරලා. ඔය ඉන්න අතරේ කවුරු හරි උපාසකම් ඊටකම්ම කෙනෙකුත් ඔන්න බෝධිය වඳින අතරේ ගෑනු ළමයෙකුත් යනවා දැක්කාර පැත්තට. එහෙම කිය සමහර බලබල ඉන්නවනේ සමහර ඇත්තෝ නේද? ඔබදුප හොයන්න මේනවා සමහරට වඳින්න නෙවෙයි. ඉතින් කොහොම හරි ඉතින් පැයක් විතර ගියා පොඩි හාමුදුරුවෝ අපි කිව්ව පොඩි හාමුදුරුවෝ උපසම්පදා වෙලා. නැත්තම් මේවා චෝදනා කරන්න බෑනේ සාමණේර හාමුදුරුවෝ කෙනෙකුට. අපි දැන් උපසම්පදා වෙච්ච හාමුදුරුවෝ නමක්. ළඟදී උපසම්පදා වුණේ අවුරුදු 22ක් විතර කියමු තරුණ හාමුදුරුවෝ කෙනෙක්. ඊට පස්සේ දැන් මේ හාමුදුරුවන්ට දැන් එළියට එනකොට ඉතින් අර හාමුදුරුවොත් එළියට බැස්සක් ගෑනු ළමයාත් එළියට බහිනවා දැක්කා. හාමුදුරුවෝ මේ ගෑනු ළමයාත් එක්ක ආවසට ගිහලා මොන හරි සිදුවීමක් වෙන්න ඇති කියලා පරාජිකාවකින් චෝදනා කරනවා. හාමුදුරුවෝ කියනවා මේ බොරු කියන්න එපා. මේ මගේ ඥාති කෙනෙක්. මේ මගේ නංගි කෙනෙක්. අපේ පුංචි අම්මගේ දුව කියලා මොන හරි කියලා ඉතින් ඇත්තම කතාව ඒක. ඒකට හාමුදුරුවෝ කියනවා නෑ මේක පරාජිකා වෙන්න විදියක් නෑ. මොකද මම පන්සලේ ඇතුලේ කතා කර කර හිටියා කියලා මේ අපේ කෙනෙක් කියලා. ඒකට මොකද මේක ස්ථිර නෑ. එහෙනම් සංඝාදිශේෂ. එතකොට ඔන්න මේක ස්ථිර නෑ. අවසාන එක නියත නෑ, ස්ථිර නෑ. එහෙනම් එතකොට අනියතයි. අනියත දැන් මතකනේ. ඥාති කෙනෙක් එක්ක කාමරේ හිටියා කියලා. එහෙම ඒකම නෙමෙයි උදාහරණ. මම මේ උදාහරණයක් උපමාවක් කිව්වේ මම කතාවක්. පළමු වෙන අනියත ශික්ෂා පදය. මොකද්ද පළවෙනි එක? බලමුකෝ අනියත දෙකයිනේ තියෙන්නේ. දෙකෙන් එකක්නේ. එක නිදානය. අපි නිදාන කතාවට ගිහිල්ලාම එමු නේද? මොකද ශික්ෂා පදයේ එතකොට පැහැදිලිව හොඳට කියන්න පුළුවන්. පොතේ තියෙන්නේ ශික්ෂා පදේ ඊට පස්සේ නිදාන කතාව. මම මේක මාරු කරගත්තා. මොකද එතකොට පොඩි හඳුන්ට අපේ සීල්මැනුවන්ට හොඳට තේරෙනවා. මොකද කතාවත් එක්ක ශික්ෂා පදයට යනකොට. ඒ නිසා. මේක කියනවා බුදුරදුන් සවැත් නුවර දෙව්රමෙහි වැඩවසන සමෙහි උදායි තෙර උපස්ථායක කුලහා ඊතා කුළුපගව වෙසේ. වරක් උන්වහන්සේගේ කුළුපග පවුලකින් කුමරියක් එබඳු ඌම පවුලකට පාවා දෙන ලදී. ඒ කුමරිය සොයාගෙන එහි ගිය උන්වහන්සේ එහි ඇතුළු කාමරයක ඇය සිටි තැනටම ගොස් අසුනක වාඩි වී ධර්ම කතාවක යෙදුනේය. අන්න දැන් අර මං කියුව එකට ටික සමානව නේද එන්නේ මේ කතාවත්. බලන්නකෝ. දැන් බලන්නකෝ මේ හාමුදුරුවෝ තමයි හැමතැනම ගිහිලා තියෙන ගොඩක් හරිය නේද? කල් බුදු හාමුදුරුවෝ කොහෙද වැඩ හිටියේ? සවැත් නුවර ජේතවනාරාමේදී. දෙවුරම් වෙහෙර කියන්නේ ජේතවනාරාමේනේ. එතකොට කොහෙද බුදු හාමුදුරුවෝ මේ ශික්ෂා අනියත ශික්ෂාපදේ පැනෙවේ කොහේ ඉඳලාද? සවැත් නුවර ජේතවනාරාමේදී බුදු හාමුදුරුවෝ කාටද කවුරු මුල් කරගෙනද? උදායි හාමුදුරුවෝ.
මතකනේ හැම එකටම ඉතින් ඔය ගොඩක් හරිය ශික්ෂා පද වලට සම්බන්ධ වෙච්ච ආදුරු නේද? උදායි හාමුදුරුවෝ තමයි ශාසනය කාලා තියෙන ඒ කාලේ නේද? ඒතර මේ උදායි හාමුදුරුවෝ තමයි වැඩේ කරන්නේ. උදායි හාමුදුරුවෝ. උපස්ථායක කුලහා ඊතා කුළුපගව වෙසේ. බලන්නකො මේ හාමුදුරන්ගේ වැඩ කියන්නේ වැරදි වැඩ කරාට දායකයොත් එක්ක හරි හිතවත්. දායකයොත් එක්ක හරි හිතවත්කමින් තමයි ඉන්නේ. උදායි හාමුදුරුවෝ. එතකොට මේ දායකයොත් එක්ක හිතවත්කම කොච්චරද කියනවනම් ඉතින් එක දවසක් උන්වහන්සේ කුළුපග පවුලකින් කුමරියක් එමදුම් පවුලකට පාවා දෙන්න ලදී. දැන් ඒ හාමුදුරන්ගේ හිතවත් දායක මහත්තයෙක්ගේ පුතෙකුට හිතවත් දායක මහත්තයෙක්ගේ දුවක් කාද කරලා දැන් ජෝඩු වෙලා විවාහ වුණා. මේ විවාහ වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේ වඩිනවා අර දීග ගිය ඒ දුවගේ කාගේද අර පවුලේ ඒ ගෙදරට යන කුමරිය සොයාගෙන ගියා. කුමරිය කියන්නේ අර විවාහ වෙච්ච දුවගේ ගෙදරට ගියා. උන්වහන්සේ වැඩම කරලා මොකද කරේ ඊට පස්සේ දැන් හරි යාළුයි කොච්චර අපි කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ෂිප් කියනවා හරි පිට් කියනවා නේද? කොච්චර පිට්ද කියනවා නම් කොච්චර හිතවත්ද කියනවා නම් ගෙදරට ගිහිල්ලා ගෑනු ළමයිගේ කාමරයට යනවායි කියන්නේ. නේද? විලිලැජ්ජ නැති වැඩක් ලේසි නෑ නේද? උන්වහන්සේ ඒ තරම් හිතවත්. සමහරව ගිහිල්ලා කුසියටත් යන්නේ ගෙවල් වල. අදත් ඉතින් අපේ හාමුදුරුවෝ ඒ ඇත්ත සමහර කෙනා අපේ හාමුදුරුවෝ කොච්චර දිතවත් කියනවනේ කුසියටත් එනවා. ලැජ්ජයිනේ. අපි හිතන මහ ලොකු වැඩක් කියලා. ඒ වුණාට ඒවා පොඩි හාමුදුරුවෝ සාසනෙට ගැලපෙන ඒවා නෙමෙයි. අපේම ගෙදර ගිහිල්ලා ඉතින් කුසියට වැඩියට කමක් නෑ. එහෙම නෙමෙයි. පිට ගෙවල් වල ගිහිල්ලා අනුගෙවල් අපි කියන හරි හිතවත් කියලා. ඒතකොට කාමරය ඇස්සේ රින්ගෙන එක. දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඔතනනේ පොඩි හාමුදුරනේ. දැන් බලන්නකො මේ වෙලා තියෙන්නේ ඒකනේ. මේ උදායි හාමුදුරු මොකද කරන්නේ? අර ගිහිල්ලා එහි ගිහි ඇතුළු කාමරයක බලන්නකො ඇතුළු කාමරයක සිටි ඒ ගෑනු ළමයාගේ ගෙදරටම ගිහිල්ලා ඒ ගෙදරම අර කාමරයට ගිහිල්ලා ගෑනු ළමයා කාමරයට ගිහිල්ලා මොකද කරේ? නරක දෙයක් නෙවෙයි. ධර්ම සාකච්ඡාවක මේ බලන්නකො ධර්ම කතාවක බණ කතාව ඉතින් කතා කරගෙන ඉන්න අතරේ මේ බණ කතාවක් ධර්ම කතාවක යෙදුනේ. ඉතින් අර අහන්න ඇති හාමුදුරනේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා. සමහරට ගෑනු ළමයි ඉන්න හරි හිතවත්න. සමහරට කතා කරන්නේ බණ කතාවක් නරක දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ මොකද්ද එතකොට? තැන බණ කතා කරපු එක නෙමෙයි. ඉස්සරහා සාලෙට වෙලා බණ කතා කරා නම් ඉවරනේ. කාමරය ඇතුළට ගිහලා බණ කතා කරන්න ගියේ. ඔන්න සැකයක් ඇති වෙනවා. ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔන්න ඔතන වැරදිච්ච තැන. එම ගෙදර විසාකාවටද ගරු කරන තැනකි. නිකන් උපාසකම්ම කෙනෙකුත් නෙමෙයි. සෝවාන් වෙච්ච විසාකා උපාසිකාව. එතකොට හිතන්නකෝ ඒ අවස්ථාවේ ඔවුන්ගේ ඇරයුම් පරිදි ඇයද එහි ආවාය. අරයත්තු කතා කරලා තිබුණා විසාකා උපාසිකාට ගෙදර එන්නේ කියලා. ඉතින් ඇයත් ඇවිල්ලා හිටියා. ඇයත් ආවා. එහිදී උදායි තෙරුන්ගේ මේ ක්‍රියාව දුටු උපාසිකාව උන්වහන්සේට එහි වරද ගැන කරුණ කීවාය. ඒතර උදායි හාමුදුරුවෝ එනකොට කොහෙද හිටියේ? උදායි හාමුදුරුවෝ අර ගෑනු ළමයාගේ කාමරේ කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ විසාකා උපාසිකාව නරක කෙනෙක් නෙමෙයි. නැත්තම් ගියාට පස්සේ කුටු ගාලා ගමේ අර ගෑනිටයි මේ ගෑනිටයි කියා අර බලන්න අර හාමුදුරු කාමරේ හිටියා මයි යනකොට ඇතුලේ හිටියා. ඒව නෙමෙයි. හාමුදුරන්ටම කිව්වා හාමුදුරුනේ. මොකද කිව්වේ? දැන් මොකද කිව්වේ? උන්වහන්සේට එහි වරද ගැන කරුණ කීවයි. මොකද කිව්වේ? වරද ගැන කරුණ කිව්වා. අපහාස කරාද? නෑ. තැන් වල ගිහලා විවේචනය කරාද? නෑ. කේලම් කිව්වද? නෑ. මොකද කිව්වේ? හාමුදුරනේ ඔහොම කාන්තාවක් එක්ක කාමරයට වෙලා නමුත් ධර්ම සාකච්ඡා කරන එක හොඳ නෑ. කතා කරන්නේ ධර්ම සාකච්ඡා තමයි අපේ හාමුදුරනේ. ඒත් හැබැයි ওই විදිහට කාමරයක් ඇතුලේ කතා කරන එක හොඳ නෑ කියන එක පැහැදිලි කරලා දුන්නා. ඒ උන්වහන්සේ නොපිළිගත්ත
වැරද්ද කිව්වට පස්සේ මොකද කරන්නේ? අනේ යන්න මං පිළිගන්නේ එහෙම. මට ඕනි දේ කරන්න. මොකද්ද කතා කරාම මොකද වෙන්නේ? කාමරයක් ඇතුළේ. එහෙම පඬිතුකම් තියෙන ඇත්තු ඉන්නවා. පසුව මේ විසාකාවගෙන් දැනගත් භික්ෂූහු බුදුරදුන්ට දෙන්නුහ. එතනින් ඉවර කරගන්න තිබුණු රස්නේ හාමුදුරුවෝ ඇදගෙන ගියා. ලොකු කන්දාන්න ගියානේ. විසාකා උපාසිකාව ඊට පස්සේ ඇය මේක හාමුදුරුවන්ට මතක් කළා. හාමුදුරනේ මං කිව්ව උදායි හාමුදුරන්ට. උදායි හාමුදුරන්ට කිව්වට උදායි හාමුදුරුවෝ ඇහුවේ නෑ හාමුදුරනේ අර මෙහෙමයි කියලා කතාව කිව්වා. ඊට පස්සේ ඒ බව බුදුරදුන්ට දැන්නුව බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කොටගෙන මේ ශික්ෂාපදයේ පනවා වදාරනවා. ඔන්න පළවෙනි අනියත ශික්ෂාපදයේ පනවන්න හේතු වෙන්නේ මොකද්ද? මේ උදායි හාමුදුරුවන්ගේ අර කාන්තාවත් එක්ක කාමරේට වෙලා කරපු ධර්ම සාකච්ඡාව කතා කළේ බණ. හැබැයි හොඳ නැති උනේ තැන. බණ කියන්නත් තැනක් තියෙනවා. බණ කතා කරන්නත් තැනක් තියෙනවා. තැන මාරු වුණොත් ප්‍රශ්නයක්. ඒකනේ මෙතන කියන්නේ නේද? ප්‍රථම අනියත ශික්ෂා පදේ. එතකොට මේක පාලි වාක්‍ය. යෝපන බික්කු මාතුගාමේන සද්දින් ඒකෝ ඒකාය රහෝ පටිච්චන්නේන ආසනේ අලං කම්මනීයේ නිස්සජ්ජං කප්පෙය්‍ය තමේනං සද්දෙය්‍ය වචසා උපාසිකා දිස්වා තින්නං ධම්මානං අඤ්‍යතරේන වදෙය්‍ය පාරාජිකේනවා සංඝාදිශේෂේනවා පාචිත්තේනවා නිස්සජ්ජං භික්ඛු පටිජානමානෝ තින්නං ධම්මානං අඤ්‍යතරේන කාරේ තබ්බෝ පාරාජිකේනවා සංඝාදිශේෂේනවා පාචිත්තේනවා යේන වාසා සද්දෙය්‍ය වචසා උපාසිකා වදෙය්‍ය තේනසෝ භික්ඛු කාරේ තබ්බෝ අයං ධම්මෝ අනියතෝ. එතකොට යෝපන බික්කු මාතුගාමිනේ සද්දේ අපි තේරුමටත් යමු කොහොම නේද? ඔක පාලි එක සිංහල එක. යම් කිසි භික්ෂුවක් ස්ත්‍රියක සමග හුදකලාව රහසිගතව ආවරණය වූ මෙවුන්දමට යෝග්‍ය වූ අසුනක හිඳීද ඇදහිය යුතු බස් ඇති උපාසිකාවක් එසේ හිඳින භික්ෂුව දැක පාරාජික සංඝාදිශේෂ පාචිත්‍ය යන ත්‍රිවිධ ආපත්තීන් අතුරේ යම් ආපත්‍යයකින් චෝදනා කරයිද තමන් එසේ හුන් බව භික්ෂුව නොපිළිගන්නේ නම් පාරාජිකා සංඝාදිශේෂ විනය අවිනිශ්චිත විනිශ්චය පාචිත්‍ය යන ත්‍රිවිධ ආපත්තීන් අතුරෙන් ඇදහිය යුතු බස් ඇති උපාසිකාව චෝදනා කරන ඇවතින් භික්ෂුවට ක්‍රියා කරවිය යුතුය. මේ අනියත ඇවතයි. දැන් මෙතන මොකද කියන්නේ? යම්කිසි භික්ෂුවක් ස්ත්‍රියක සමග හුදකලාව රහසිගතව ආවරණය වූ මෙවුන්දමට යෝග්‍ය වූ අසුනක හිඳීද. එතකොට වෙන ලක්ෂණ කියනවා කවුද? නෝන කෙනෙක් එක්ක හුදකලාව. එකක් තමයි තනිව ඉන්න එක නේද පොඩි හාමුදුරනේ. කාමරයක හිටියත් ප්‍රශ්නයක් නෑ. කාමරේ අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා තව නෝනත් ඉන්නවා කට්ටියම ඉන්නවා නම් ඔන්න කාමරේ සමහරට අපිත් කාමර වලට වඩිනවනේ. අයි අපි හිතන්නකෝ දැන් උපාසකම්ම කෙනෙක් කවුරු හරි අසනීප වෙලා ඇඳේ නැගිට ගන්න බෑ. නෑ මං කාමර වලට වඩින්නේ ලෙඩා ගේන්න සාලට කියන්න පුළුවන්ද? බෑනේ. සමහරට ලෙඩා උස්සගෙන එන්නත් බෑ ගොඩක් අමාරුයි. ඉතින් අපිට කාමරේට වඩින්න වෙනවනේ. එතකොට තනියෙන්ද නෑ සමහරට අම්මලා කට්ටිය ගෙදර කට්ටිය ඉන්නවා පිරිත් කියන්න සමහරට අපිට ගෙදරට වඩින්න වෙනවා. ගෙදරට වැඩම කරලා සමහරට පුටුවක් තියලා පුටුවේ වාඩි වෙලා අපි සමහරලාවට ඒ කතා කර කර ඉන්නවා. එතකොට ඒක වැරද්දක් නෑ. දැන් මෙතන එහෙම නෙමෙයිනේ. එතකොට හුදකලාව කවුරුත් පේන රහසිගතව එතන හොරෙන් නේද? ආවරණීය වූ. එතකොට පේන්නේ කියන්නේ දොරවල්
ජනෙල් වහලා කාටවත් පේන්නේ නැති තැනක් ඒකයි කියන්නේ. මෙවුන් දමට යෝග්‍ය වූ. එතකොට ඒ ලිංගික හැසිරෙන්නට තරම් සුදුසු අසුනක හිඳ ඉන්නකොට අර මං කිව්ව ඉස්සෙල්ලා වගේ නිකම්ම උපාසකම්ම කෙනෙක් නෙමෙයි. කොයි වගේ කෙනෙක්ද? ඇදහිය යුතු බස් ඇති උපාසිකාවක්. විශ්වාස කරන්න පුළුවන් වචන කියන උපාසකම්ම. දැන් මෙතන කතාවට සම්බන්ධ වුණේ කවුද? විසාකා උපාසිකාව. පන්සලේ ලොකු උපාසකම්ම ප්‍රධාන දායිකාව. හැබැයි ප්‍රධාන දායිකාවගේ ඇය සෝවාන් වෙච්ච එක්කෙනෙක් නිකන් කේලම් කියන අම්මණ්ඩි කෙනෙක් නෙමෙයිනේ නේද? එතකොට ඒ නිසා ප්‍රශ්නයක් නෑ. පාරාජික සංඝාදිශේෂ පාචිත්‍ය යන ත්‍රිවිධ ආපත්තීන් අතුරින් දැන් මේ ඉස්සලත් අපි මේක කිව්වා මේ වගේ ත්‍රිවිධ මේ කාරණා වලින් ඕන එකකින් චෝදනා කරනවා. එසේ හුන් බව භික්ෂුව පිළිගන්නේ නම් ඒක ඇත්ත කියලා පිළිගත්තොත් ඒ මොන හරි ආපත්‍ය අතුරෙන් ඇදහිය යුතු බස් ඇති උපාසිකාව චෝදනා කරන ඇවිතින් භික්ෂුවට ක්‍රියා කරවිය යුතුය. පිළිගත්තොත් ඔව් ඉතින් මං නෝන කෙනෙක් එක්ක හිටියා තමයි. ඒ වගේම ලිංගිකවත් හැසිරුණා. කිව්වොත් එහෙම දැකලා කිව්වා මේ ආම්දුර කාමරේටලා ඉන්නව දැක්කා කියලා. ඔව් මං හිටියා නෝන කෙනෙක් එක්ක. නිකම්ම හිටියෙත් නැහැ. කිව්වොත් එහෙම ඔන්න පරාජිකා වෙලා. එතකොට චෝදනාව පරාජිකාව. එතකොට ඒක අනියතයට හම්බ වෙන්නේ. ඇයි අනියතට දාන්නේ? ඒ කියන්නේ විශ්වාස කරන්න බැරි එකක් නේ. වැරද්දක් කරලා ඔය ඉතින් නෑ එහෙම නෑ ඒ කියලා එහෙම කිව්වා කියලා ඒක නේ. ඒක අනියත නෙමෙයි. ඒක පරාජිකාම තමයි. වැරද්ද නොකළොත් ඒක චෝදනාවට ඒක විඳෙන්න පුළුවන්. නැත්තම් වැරද්ද කරලා අනියතට ඒක පරාජිකාව අනියතට දාන්න බෑ. එතකොට දැන් ඒකේ පද පිළිබඳව අපි කතා කළොත් එහෙම මාතුගාම කියලා කියන්නේ මාතුගාම යනු ස්ත්‍රියයි. මෙහිදී මනුස්ස නොවන යක්ෂ ප්‍රේත තිරච්චීන ආදී මනුෂ්‍ය නොවන ස්ත්‍රිය අනියත සඳහා වළංගු නොවේ. එතකොට අනියතද මේකට අයිති වෙන්න නම් මාතුගාම කිව්වා. මාතුගාම කියන්නේ කාන්තාවනේ. කාන්තාව කිව්වම කාන්තාව ගන්නකොට කාන්තා ಜಾති ඔක්කොම ගන්නවා. මනුස්ස නොවන යක්ෂ ගෑනු ඉන්න පුළුවන්. යක්ෂණියෝ. යක්ෂ ගෑනු කිව්වම හිතන්න එපා. සමහර ලාවට අපෙත් ඔය මනුස්ස ගෑනුත් තියෙනනේ. මායි ගෑනම යක්ෂ ගෑණියක් කියනවා. එතකොට මං හිටියේ නිකන් කියනනේ යක්ෂ ගෑණියක් එක්ක හිටියේ. ඒ මාරියන්නේ මේ මනුස්සනේ. අපි නන්දාගත්තට එහෙම නෙවෙයි යක්ෂයෝ. සැබෑ යක්ෂ ගෑනු. යක්ෂණියක්. ප්‍රේතියක්. තිරච්චීනාදී මනුස්ස නොවන ස්ත්‍රිය. තිරස්ත්‍රීන. අපි දැන් පූසියක් හිටියා. බැල්ලියක් හිටියා. ඒ කෙනෙකුට හිතන්න පුළුවන් ඒකත් චෝදනා කරන්න පුළුවන්. මේ පන්සලක ඔය ගෑනු සත්තු ඇති කරන්න එපා කියලා තියෙන්නේත් ඒකයි. ස්වාමීන් වහන්සේ නමකට ඒකත් කියන්න එපා පොඩි හාමුදුරනේ. සත්තු හදන්න පුළුවන්. හාමුදුරන්ට බල්ලෙක් පූසෙක් හරකෙක් ඕන්නම් හදත හැකි. හැබැයි බැල්ලියක් බැලලියක් නැත්නම් පූසියක් එහෙම ස්ත්‍රී සත්තු හදන්න අයිති නෑ. දැන් හැබැයි ඉතින් පන්සල් වලට පූජා කරන්නෙම ගෑනු සත්තු තමයි නේද? දැන් ඔක්කොගම නේද? සමහර ඉතින් අපට කොහෙද අලිය ඇත්තු පූජා කරන්න හයියක් අපි ඉතින් පූස්වෙක් බල්ලෙක්වත් පූජා කරගන්න එපායි කියලා පන්සලට ගෙල්ල පූජා කරලා යන්නෙම සමහරලාට බල්ල පූසම තමයි නේද? ඕකෙත් ගේන්නේ වැඩි හරියක්ම හොරෙන් ගෙනලා දාලා හරියන්නේ සත්තු ගෙනත් දැම්මම ඊට පස්සේ පිරිමි සත්තු ටික අරගෙන ගෑනු සත්තු ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන්නේ පන්සලේ බැල්ලියෝයි පූසියෝයි ඒ සත්තු තමයි ගොඩක් කලාවට. හිටපු ගම අලිත් ගෙනලා දාලා යන පන්සල් තියෙනවා. හැබැයි ඉතින් එහෙම මේ අපට පන්සලක එහෙම කියන්න බෑ. මොකද එහෙම ගෙනව දැම්මත් අපිට කණ්ඩ ටිකක් දෙන එක කමක් නෑ. හැබැයි ආදරෙන් හදනකොට ඒක ප්‍රශ්නයක්. දැන් මෙතන කියන්නේ කාමරේ එහෙම බැල්ලියක් හිටියොත් එහෙම හැබැයි මාතුගාමේන කියන වචනයට අහු වෙන්නේ. රහෝ කියන්නේ රහසින් කියන යනු බාහිර කිසිවෙකුට නොපෙනෙන පරිදි අප්‍රකටව සිටීමයි. රහසින් ඉන්නවට කියන රහෝ.
රහසින් හොරෙන් පේන්නේ නැති වෙන්න. ඒක තමයි රහෝ කියලා කිව්වේ. අලං මොකද අලං කියන්නේ? සුදුසුයි යන අර්ථයයි. ඒතර සුදුසු අලං කම් නැත කියන කම් නැත කමක් නැහැ. ඒක සුදුසුයි කියන එක. කමනීය කම්මනීය මේක කම්මනීය යනු මෙවුන් දම් කර්මයට යෝග්‍ය වූ යන අර්ථය. කම්මනීය. නිසජ්ජං කප්පෙය්‍ය මෙහිදී හිඳීම හෝ සයනය කිරීම විශේෂයෙන් අදහස් කරේ. නිස්සජ්ජං කප්පෙය්‍ය. එතකොට නිදා ගැනීම නැත්නම් ඔය කියන්නේ අපි ඇඳේ හාන්සි වෙන එක ඇඳේ බුදිය ගන්නවා කියලා කියන්නේ. අන්න ඒක තමයි ඇඳක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට හාන්සි වෙන්න නිදා ගන්න නේ. ඒක තමයි මෙතන මේ පාවිච්චි කරන්නේ. සද්ධෙය්‍ය වචසා උපාසිකා. සද්ධෙය්‍ය සෝවාන් ආදී මාර්ගඵල ලැබූ ආර්ය ශ්‍රාවිකාවක් අදහස් කරේ. නිකං උපාසකම්ම කෙනෙක් සද්ධෙය්‍ය සද්ධාව තියෙන උපාසකම්ම කෙනෙක් කියන්නේ නිකං අපි කියනවනේ ශ්‍රද්ධාවත් ඔය අමෝලික සද්ධා ආකාරවිත සද්ධා කියලා නිකං බොරු සද්ධා මෝඩ සද්ධාව නෙමෙයි ආකාරවිත සද්ධාව තියෙන. ඒතර විසාක උපාසිකාව කියන්නේ සෝවාන් වෙච්ච උපාසකම්ම කෙනෙක් මම කිව්වේ. ඒතර ඒ වාගේ වැදගත් කෙනෙක් නිකම්ම කාන්තාවක් නෙමෙයි. පටිජානමානෝ ඒහුන් භික්ෂුව ඒ චෝදනාව ඒ ආකාරයෙන් පිළිගන්නේ නම් පමණක් ක්‍රියා කළ යුතු බව මෙයින් අදහස් කරේ. පටිජානමානෝ ඒ භික්ෂුව දැන් අර කාමරේ හිටියා නම් ඒ නෝනා ඒ චෝදනාව ඒ ආකාරයෙන්ම පිළිගත්තොත් තමයි. පිළිගත්තේ නැත්තම් බෑ. පිළිගන්නේ නම් ඒ ආකාරයෙන් පිළිගන්නේ නම් පමණයි චෝදනා කරන්න පුළුවන්. නැත්තම් එහෙම නිකන් බොරුවට පිළිගත්තේත් නෑ. ඉතින් එහෙනම් චෝදනා කරා. ඒක නියත නෑ. ඒක ස්ථිර නෑ කිව්වේ. ඒක අනියතනේ. ඒක. එතකොට පළවෙනි අනියත ඉවරයි. එතකොට දෙවෙනි අනියත ශික්ෂා පදය. එතකොට දෙකයිනේ. අපි ඒකට චම් බලන්න මොකක්ද ඒක කියන්නේ කියලා. අපි ඒක යමු නිදාන කතාවට. දෙවෙනි අනියත. ඒක කියනවා බුදුරදුන් සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයේකි. පළමු අනියත සිකපදයේ පැනවීමෙන් පසුව එම නිවසටම ගිය උදායි තෙරණෝ ආවරණය නො වූ එහෙත් හුදකලා තැනක හිඳ ඒ කුමරිය සමග ධර්ම කතාව පැවැත්වීය. එහිද සපමිනි විසාකාව දැක කරුණු කීවාය. උන්වහන්සේ නොපිළිගත්හ. මේ බුදුරදුන්ට සැලවීමෙන් පසු මෙම සිකපදයේ පනවන ලදී. දැන් මේක කිනහත් යනවා ඇති අපේ පොඩි ආන්දරන්ට නේද? දැන් බලන්නකො මේක කතාව හරිම ලස්සන කියන්නේ උපාසකම්මත් විසාකාවත් හැමදාම බැලුවම ලොකු උපාසකම්මනේ නේද? සමහරවිට ප්‍රශ්න සෝවාන් වුණත් බලන්නකො ප්‍රශ්න තමයි නේද? කියන්නේ සාසනයට ආදරේ නිසා අපිට හිතනවා සමහරලාවට අර මං කලින් පාඩමක් කිව්වා අර නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං කතා මතකනේ. පොඩි හන්ට ගාථා මතක ඇති සිල්මයන්ට මතක ඇති. නිදානයක් පෙන්නනවා වගේ. වැරද්දක් කවුරු හරි පෙන්නන එක නිදානයක් පෙන්නනවා වගේ. ඒක කේන්ති ගන්න හිත රිද්ද ගන්න හේතුවක් කරගන්න හොඳ නෑ. මෙතන කියනවා දැන් අර ශික්ෂාපදේ ගැන කතා කරනකොට අර ප්‍රධාන කාරණා ටික මතක තියෙන්න එපායි. දැන් දෙවෙනි අනියත ශික්ෂාපදයේ කවුද පැනෙව්වේ? බුදුහාමුදුරු තමයි දෙවෙනි පදේ පැනෙව්වේ. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ විසින් කොහේදීද? සවැත් නුවර ජේතවනාරාමේදී කාටද පැනෙව්වේ? උදායි හාමුදුරුවන්ට. ඇයි කුමරියක් එක්ක රහස් නැති තැනක කතා කරගෙන හිටපු එක. ඕකනේ කතන්දර කෙටියෙන්ම කිව්වා. හරි. ඒතර බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයේකි. එතකොට දැන් එතකොට අර කතාවේ පළවෙනි ශික්ෂාපදෙත් එහෙමනේ. එතකොට එහෙ ඉද්දිමයි අර කියපු ගෙදරමයි තැන වෙනස් වුණා. තැන වෙනස් වුණා කියලා කියන්නේ
ඒ ශික්ෂාපදයේ පැනෙව්වට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා එහෙම රහසිගත ස්ථානයක එහෙම කාන්තාවක් එක්ක කතා කර කර ඉන්න එපා කියලා. උදායි හාමුදුරුවෝ ආයෙත් දවසක වැඩිය අර කුළුපග නිවසට. එතකොට වැඩම කරලා ඒ ගෙදර දුවත් එක්ක දැන් අර ගෙදර පොඩි ප්‍රශ්නකුත් ඇති වුණානේ ගේ ඇතුලේ ධර්ම සාකච්ඡා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ දැන් කතා වෙන්න ඇති. එහෙනම් ඇතුලේ කතා කරන්න බෑ. බුදුහාමුදුරුවෝ එපා කියලා තියෙනවා. අපි එළියේ කතා කරමු. යා. ඊට පස්සේ එළියට ගිහිල්ලා ඕන කෙනෙකුට පේන විදිහට අර කාන්තාවත් වාඩි කරගෙන හාමුදුරුවොත් වාඩි වෙලා මං කිව්වේ දැන් අර සමහර වෙලාවට ඔය උද්‍යානවල අපි කියන්නේ පාක් වල අර තියෙන බංකු එහෙම තියෙන නේද? ඒ වගේ නම් සමහර ඒවා වාඩිලා ඉන්න හැටි දැක්කම විල්ලැජ්ජ හිතෙනවා. කැත විදිහට සමහර ඇත්තෝ අසෝබන විදිහට හැසිරෙන අපේ දුවල පුතාලා. ඉතින් ඒ විනයක් නැතිකමනේ නේද? ඒ ප්‍රසිද්ධ ස්ථානවල එහෙම හැසිරෙන්නේ සාමාන්‍ය වැදගත් අය එහෙම හැසිරෙන්නේ නැහැ. එතකොට මේක එහෙම හැසිරීමක් නෙමෙයි. දැන් දුව එක පැත්තක හිටියා හාමුදුර එක පැත්තක. හැබැයි හැමතැනම පේනවා. ආවරණය නොවූ දැන් මෙතන ආවරණය වෙලා නැහැ. ආවරණය නොවූ එහෙත් හුදකලා තැනක අන්න එතනයි ප්‍රශ්නේ. දැන් කොහෙටවත් වැහිලා නැහැ හැංගිලා නැහැ කවුරුත් නැති තැනක්. අපි කියමු පාරක් අයින් අපි කොහේ හරි වඩිනවා ටවුන් එකේ මැද කවුරු හරි ගෑනු ළමෙක් හම්බ වෙනවා අඳුරනවා. නංගි කොහමද කොහෙද යන්නේ හාමුදුරනේ කොහෙද වඩින්නේ කියලා කතා කරා වචන දෙක කතා විනාඩි ගාණක් කතා කරගෙන ඉන්න සාකච්ඡා කරන්න තන එහෙම කතා කරන ප්‍රශ්නයක්ද නේ මිනිස්සෙක් එක්ක මිනිස් කැත හිත නැත්තම් කතා කළාට ඒක ප්‍රශ්නයක් නෑ පොඩි හාමුදුරනේ හැබැයි ඉතින් ප්‍රේස්සමට එක අද වෙනකොට නම් හරිම භයානක හැමතැනම කැමරා තියෙනවා CCTV කැමරාද ෆෝන් කැමරාද අද චුට්ටක් ළඟින් ගියත් ෆොටෝ එකක් ගහලා මෙන්න දෙන්න කියලා පෙන්නයි ඒ තරමට අපේ සමාජය දාලා පව් සිද්ධ කරගන්න තැනක් බවට පත් වෙලා තියෙන. ඒ නිසා අපි ඒව හැම එකකින් ප්‍රේස්සම් වෙන්න ඕනේ. බුදුහාඳුරන්ගේ වචනේ මතකනේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා කාන්තාවන් සම්බන්ධව කොහොමද පිළිපදින්න ඕනි? අදස්සනං ආනන්ද අදස්සනං නොදක ඉන්න ආනන්ද නොදක ඉන්න. හොඳම දේ තමයි නොදකින තරමට හොඳයි. සීමයන්ව තරහ වෙන්න නම් එපා. අපි දුවලා තරහ වෙන්න එපා. ඇත්ත කතාව මොකද නොදකින තරමට හොඳයි ප්‍රශ්න අඩුයි. දැක්කොත් එහෙම කතා නොකර ඉන්න ආනන්ද කතා නොකර ඉන්න. බුදුහාමුදුරනේ කතා කරොත් එහෙම නෝන ඔය කාන්තාව හරි ආසයින් කතා කරන්න පිරි හාමුදුරුත් එක්ක උනත් පමන කතං ආනන්ද පවන ප්‍රමාණයකට කතා කරන්න ආනන්ද ප්‍රමාණයකට කතා කරනවා. බුදුහාමුදුරනේ වැඩි වැඩියෙන් කතා කරගෙන આવොත් එහෙම එහෙමත් වෙනවනේ අපි කතාව තියන්න හදනේ ආව එල්ලි එල්ලි කතා කරනවා කියන වැඩි වැඩියෙන් කතා කරොත් එහෙම මොකද කිව්වේ? තමන්ට වඩා වැඩිමාල් කෙනෙක් නම් තියා වැඩිමාල් කෙනෙක් නම් මගේ අම්මා වගේ කියලා හිතලා කතා කරන්න. අම්මා වගේ අම්මට ගෞරවයක් ඇති වෙනවා. ඒතකොට අම්මා කෙනෙක් වගේ හිතලා කතා කරනවා. තමන්ගේ බාල හරි තමන්ගේ සම වයසේ හරි කෙනෙක් නම් මගේම සොහොයුරියක් කියලා හිතාගෙන කතා කරන්න. තමන්ගේ සොහොයුරියක් එක්ක කතා කරන නංගි කෙනෙක් එක්ක අක්ක කෙනෙක් කතා කරනකොට අපි බොහොම දුරස් නේද? දුරස් කියන්නේ අපි අර වෙන පිට කෙනෙක් එක්ක කතා කරනකොට වගේ ඕන් නැති විදිහට විහිළු කරන්න ඒව යන්නේ නැහැ තමන්ගේ කට්ටියත් එක්ක. එතකොට ඒ වගේ එහෙනම් ඒ වගේ හිතාන කතා කරන්න. ඒ වගේම කාන්තාවොත් එක්ක අර ආවරණය නොවිච්ච නමුත් හුදකලා කවුරුත් නැති තැනකදී අර විදිහට කතා කර කර ඉන්නවා දැක්කා. දැක්කම ඒත් හුදකලා තැනක ඒ කුමරිය සමග අර ගෑනු ළමයමයි ගේ ඇතුලේ කතා හිතවත්නේ. ඊට පස්සේ මොකද එදත් ඉතින් නරක කුණුහරුප කතා කරේ නෑ. බණ කතා කර කර හිටියේ ධර්ම කතා. බලන්නකෝ. ධර්ම සාකච්ඡාවක නිරත වෙලා ඉඳලා තියෙන්නේ. හැබැයි තැන හොඳ නැහැ. ඇයි? පන්සලට ඇවිල්ලා ධර්ම මේ ප්‍රසිද්ධියේ කට්ටියක් එක්ක තව එක්කෙනෙකුට කතා කරගෙන එක්කන් ඉන්නුනේ. එහෙමත් නැහැ. එදත් උපාසකම්මෝ බලන්නකෝ මාර වැඩේ කියන්නේ නේද? හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ. එහිද සපමිනි විසාකාව දැක කරුණු කීවා. එදත් උපාසකම්මාවි නැතේ. ගෙදර හිතවත්නේ. ඇවිල්ලා බැලුවම අනේ හාමුදුරනේ බණ කතා කරන එක නම් හොඳයි.
ඒත් හාමුදුරනේ හුදකලාවෙනේ. ඔයාගේ පාළු තැනක ඒක හොඳ නෑනේ කියලා උපාසකම්ම උපදෙස් දෙනවා. පිළිගන්න ඇතිද? උදායි හාමුදුර පිළිගනීදනේ? අපේ ඇත්ත වගේ තමයි සමහර වෙලාවට නේද? ඒ නොපිළිගත්ත උන්වහන්සේ පිළිගත්තේ නෑ. අනේ යන්න උපාසකම්ම මං මේ ගේ ඇතුලේ නෙමෙයි එදත් ගේ ඇතුලේ හොඳ නෑ කිව්වා. අද නිකන් මේ එළිය කතාන ඒකටත් එනවා කතා කියන්නේ නේද? කේන්තික් යන්නේ ඇතිනේ. වාත්තලා නෑ නේ උදයි හාමුදුරුවෝ. ආපහු ඉතින් මේක ආපහු බුදුහාමුදුර ළඟට ආරංචි වුණා. උදයි හාමුදුරුවෝ අන්න හුදකලා ස්ථානයක මෙන්න මෙහෙම කතා කරමින් හිටියාය කියන එක. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් දැනගත්තම මොකද කරන්නේ? උදායිෝම තමයි උදායි හැමදාම ඉතින් වැරද්දක් කරන උදායිගේ හැටිවම තමයි කාලකන්ණි වැඩමයි කරන්නේ පව්කාර වැඩමයි කරන්නේ කියලා නිසොද අද නම් සමහරට ලොකු හඳුනන එහෙමනේ වැරදි කරුණාස කියන ආපෝ ඌ හදන්න බෑ කොච්චර කරත් වැරදි එහෙම නෑ බුදුහාමුදුර වැරදි 10ක් කළා ගෙන්නනවා විමසනවා අවවාද කරනවා බලන්නකෝ ඒක තමයි නියම ගුරුවරයෙක්ගේ ලක්ෂණය නිකන් අතහරින්න බෑ ඊට පස්සේ මේ ශික්ෂාපදේ පනවනවා බලමු ශික්ෂාපදේ මොකක්ද කියලා අපි පාලියෙන් තියෙන එක කියවලා බලමු ඉස්සලා නේද දෙවන අනියත ශික්ෂාපදය න හේව කෝපන පටිච්චන්නං ආසනං හෝති නාලං කම්මනීයං අලංච කෝ හෝති මාතුගාමං දුට්ටුල්ලානි වාචාහි ඕබාසිතුං යෝපන බික්කු තතරූපේ ආසනේ මාතුගාමේන සද්දින් ඒකෝ ඒකාය රහෝ නිස්සජ්ජං කප්පෙය්‍ය තමේනං සද්දෙය්‍ය වචසා උපාසිකා දිස්වා දින්නං ධම්මානං අඤ්‍යතරේන වදෙය්‍ය සංඝාදිශේෂේනවා පාචිත්තේනවා නිස්සජ්ජං බික්ඛු පටිච්චානමානෝ පටිජානමානෝ ද්වින්නං ධම්මානං අඤ්‍යතරේන කාරේ තබ්බෝ සංඝාදිශේෂේනවා පාචිත්තේනවා යේනවා සා සද්ධෙය්‍ය වචසා උපාසිකා වදෙය්‍ය තේන සෝ භික්ඛු කාරේ තබ්බෝ අයම්පි ධම්මෝ අනියතෝ මෙතන කියනවා එතන කාරණා දෙකක් අපි ඉස්සරහට යමු තේරුමට ගිහිල්ලා කතා කරමු ආසනය ආවරණේ ඌවක් නොවේ දැන් මෙතනදී වාඩි වෙලා ඉන්න තැන අර ගේ ඇතුලේ නෙමෙයි කාමරේ ඇතුලේ නෙමෙයි පොඩි හාමුදුරනේ ඉස්සලා ප්‍රශ්නේ තිබුණේ කාමරේ ඇතුලේ විච්ච එකනේ එතන මේක කාමරය ඇතුලේ නෙවෙයි. එතන එළියේ. මෙවුන්දම් ක්‍රියාවකට සුදුසුදු නොවේ. ඔය මෙවුන්දම් සේවනයේ යෙදෙනවා නැත්නම් අපි කියනවා ලිංගික එකතු වෙන්න සුදුසු තැනක් තියෙනවා නිසම් බල්ලෝ පූසු වගේ මිනිස්සු පාරවල් අයිනේ. එලි මහන් තැන් වල යෙදෙන්නේ නැහනේ පොඩි හාමුදුරනේ. සමහර ඇත්තෝ නම් ඉතින් අද ඒ වගේ හෙදෙන ඇත්තොත් ඉතින් සමහරලාට ඔය අහන්න දකින්න ලැබෙනවා. වගේ කාලෙත් පහන් තුඩාව කියලා දියැලක් ළඟ ගිහිල්ලා සමහරු අසභ්‍ය දර්ශන රූප රාමු අරගෙන අන්තර්ජාලයට පවා දාලා තිබුණේ නේද? සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න ලෝකේ. ඒක කියන්න එපා නැත්තම් අද වෙනකොට සමහර ඇත්තෝ අර බල්ල පූසු ගානට සිරිසන් සත්තු ගානට ප්‍රසිද්ධියේම යෙදෙනවා නම් එහෙම සමහර රටවලුත් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්ටයි කිව්වට අශිෂ්ටයි. එතකොට ඒකයි මේ කියන්නේ දැන් බුදුහාඳුනන කාලේ දැන් අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලත් මිනිස්සු වැදගත්කම් තිබිලා තියෙනවා නේද? ඒකනේ. එතකොට දැන් මේකනේ මේ කියන්නේ මෙවුන් දම් ක්‍රියාවට සුදුසුදු නොවේ. සුදුසු නෑ කියන්නේ එතකොට ඒ ආවරණය වෙලා නෑ. කියන්නේ ප්‍රසිද්ධ කියන්නේ අපි කියමුකෝ අර පාක් එකක නැත්තම් උද්‍යානයක පුටු දෙකක වාඩිලා ඉන්නවා. හැබැයි එතන ඒ ලිංගික ක්‍රියාවකට එකතු වෙන්න තරම් සුදුසු නෑ කියන්නේ ඒකයි. එහෙත් ස්ත්‍රියක් හා අසබි වදන් කතා කිරීමට ප්‍රමාණවත් වෙයි. ඒ වුණාට කුණුහරුප කරන්න බැරි වුණාට කුණුහරුප කතා කරන්න පුළුවන්.
කුණුහරුප කරන්න හොඳද නෙවෙයි. කුණුහරුප කියන්න පුළුවන්නේ. දැන් තරුණ වයසේ පුතාලා දුවලා සමහරලාට අදත් ඔය අන්තර්ජාලයෙන් සමහරලාට ඔය ඇත්තන්ට අහන්න දකින්න ලැබි මේවා හුරු වෙන්න නෙමෙයි මේවා ප්‍රතික්ෂේප කරන්න පිළිකුලෙන් හෙලා දකින්න ඕනේ ඔය පොඩි හාමුදුරනේ සිල්මෑණිවරුත් මතක තියාගන්න ඕනේ සමහරට තරුණ වයසේ සමහරලාට අසභ්‍ය දේවල් කතා කරනවා ඒ කියන්නේ ඒකත් කුණු රහක් තියෙනවනේ සමහරලාට කුණු කතා ගෑනු ළමෙක් එක්ක සමහරලාට අද ෆෝන් එකකින් වෙන්න පුළුවන්. දැන් මේක දැන් ඒ කාලේ සෙල්ෆෝන් තිබුණේ නැහැ. නැත්නම් බුදුහාමුදුරුවෝ අලුත් ශික්ෂාපදයකුත් පනවන්නවා. එහෙනම් ෆෝන් එකෙන් කතා නෝ කතා අසභ්‍ය කතා කුණුහරුප කතා කරන්න බෑ කියලා. මොකද ඒ කාලේ දැන් සෙල්ෆෝන් තිබිච්ච නැති නිසා ඒ කාලේ එකතු වුණාම කුණුහරුප කියන අසභ්‍ය කියන්නේ ඒවනේ. ඒකට සමහරට අසභ්‍ය දේවල් ඔය ලිංගික කාර්යයන් ලිංගික වචන ඒ කියන්නේ බණිනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ අර සමහර කුණුහරුප කතන්දර තියෙනවනේ. අපි කියන්නේ නරක කතා, අසභ්‍ය කතා. ඒව කතා කර ඉන්න පුළුවන්. සමහරට විහිළු කතා තියෙන කුණුහරුපයක් තියෙන්නේ. සමහරට දුවල පුතාලා කතා කර විනෝද වෙනවා. වහහා සතුටු වෙනවා. කුණු රසයක් විඳිනවා. ඒක රසයක් තමයි. ඒක හැබැයි නම රසේ කුණු. බණ කියනකොට රසයක් දැනෙනවා. දහම් රසය නේ. කුණු රසය නෙමෙයි. ඒකයි කියන්නේ. එතකොට කිරීමට ප්‍රමාණවත් යම් භික්ෂුවක් එඹදු අසුනක හුදකලාව කවුරු හරි හාමුදුරු කෙනෙක් ඒ වාගේ තැනක හුදකලාව මේ කට්ටිය ගොඩක් ඉන්නව නම් එතකොට ටිකක් අර ඒක සැක හිතෙන්නේ නැහනේ රහසිගතව එතකොට රහසිගතව හිඳින්නේ නම් ඉන්නෙත් රහසිගතව එතකොට කට්ටියක් නේ ගෑනු ළමයෙකුත් ඉන්නවා හාමුදුරුවොත් ඉන්නවා කාටවත් පේන්නත් නැහැ අහලා බාලා පේන්න කවුරුත් ඇත්තේ නැහැ මොනවා කියනවද කියලා ඇහෙන්නෙත් නැහැ කට්ටියට. එහෙනම් ඇදහිය යුතු බස්සති උපාසිකාවක. ඒ කියන්නේ අර ඉස්සලා කිව්වේ සෝවාන් විච්ච නැත්තම් ධර්ම අවබෝධයේ තියෙන ඇත්ත කියන උපාසක අම්ම කෙනෙක් වෙන්න ඕනි. අර ඕපදූප කියන වට්ටි අම්ම කෙනෙක් නෙමෙයි. සංඝාදිශේෂ හෝ පාචිත්‍ය යන ද්විදාපත්තීන්ගෙන්. මෙතන ද්විද දෙකයි. ඉස්සලා මතකයිනේ ඉස්සල වැරදි 3ක් තිබුණා. දැන් මෙතන කියන්නේ වැරදි 2යි. ඇයි ඒ දෙකක් උනේ? ඇයි මෙතන ලිංගික කාර්යයේ හැසිරෙන්න තරම් හොඳ පරිසරයක් නැත. ඒ හින්දා තමයි මේ දෙකක් උනේ. මොකද්ද? එහෙනම් එතන පරාජිකා වලින් චෝදනා කරන්න බෑ. හාමුදුරුවෝ මෙතන හිටියාද කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා තමයි සංඝාදිශේෂ පාචිත්‍ය කියන දෙකෙන් විතරයි චෝදනා කරන්න පුළුවන්. එහෙම චෝදනා කරාද එම හිඳීම පිළිගන්නේ නම් සංඝාදිශේෂ පාචිත්‍ය නැවත් අතුරෙන් ඒ ඇදහිය යුතු වචන ඇති උපාසිකාව චෝදනා කරන ඇවතින් එම භික්ෂුවට ක්‍රියා කළ යුතුය. ඊට පස්සේ කියනවා හාමුදුරුවෝ ඔව් ඉතින් අපි ඉතින් මේ නරකක් ඉතින් අපි ටිකක් කතා කර හිටියේ ඉතින් ගුණහරවයා හිටියා දන්නේ නැද්ද ඉතින් තරුණ කමට කතා කර හිටියා. ඒ වුණොත් වැරද්ද පිළිගත්තා. වැරද්ද පිළිගත්තොත් එමේ ඇත්තට වැරද්දක් කළා තියෙන්නේ. එහෙනම් ඒ හාමුදුරන්ට මේ වැරදි දෙකෙන් එකක් දෙන්න පුළුවන්, පණවන්න පුළුවන් අනිවාර්යෙන් චෝදනාව කරන උපාසිකා මොකද්ද? ඇති ඇවතකින් මොන හරි වැරද්ද පරාජිකාවෙන් කියන්න බෑනේ. සංඝාදිශේෂ හෝ ඇවති මොන හරි චෝදනාවක් ඒ හාමුදුරන්ට පවරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ පිළිගත්තේ නැත්තම් ඇත්තට මෙතන එහෙම එකක් වුණාද නේ? උන්වහන්සේ බණ කතාවක් නේ කර හිටියේ. ධර්ම සාකච්ඡාවක් කළේ තැනයි වැරදුනේ. එතකොට මේද අනියතාපත්තිය. පිළිගත්තේ නැත්තම් පිළිගත යුතුයි. පිළිගත්තේ නැත්තම් ඉතින් අනියතයකට යනවා ඒක. ඒකයි. එතකොට මේක කියනවා අපි වචන ගමුක බලන්න. නහේව කෝපන පටිච්චන්නං ආසනං හෝති. මොකද කියන්නේ? පටිච්චන්නාසන. මේ පරාජිකාවකින් චෝදනා කිරීමට තරම් ආවරණය වූවක් නොවේ. එබැවින් සෙසු ආපත්ති වලින් පමණක් චෝදනා කිරීමට ඉඩ ඇත. සංඝාදිශේෂයෙන් වුවද
දුට්ටුල්ලාපත්තියකට පමණි ඉඩ තියෙන්නේ. ඒතකොට ඉඩ තියෙන්නේ එච්චරයි කියනවා. එතකොට පාරාජිකාවක ඉන්න හේවකෝ පටිච්චන්නං ආසනං. පටිච්චන්න කිව්වේ වැසුණු ආසනයක්. අපි ඉස්සෙල්ලා කතා කරානේ. එතකොට මේක කාමරයක් ඇතුලේ නෙමෙයි අර විවර ආවරණෝ වැළුවම පේනවා. හැබැයි ගොඩාක් ප්‍රසිද්ධ තැනක නෙමෙයි. කට්ටිය ඉන්න තැනක නෙමෙයි. ඒක රහසිගත තැනක්. ඒකයි ප්‍රශ්න වෙන්නේ. එතකොට ඒ තැනකදී එහෙම කතා කිරීම. එතකොට දැන් මෙතන මේ විශේෂ කාරණයක් මේ අපි මේ උපුටා දක්වලා තියෙන්නේ මේ අනියත සිකපද දෙකේද උපාසිකාවගේ සාක්ෂිය වැදගත්ය. දැන් මෙතනදී අපි මේ කතා කරපු එකේ මේ උපාසකම්මගේ සාක්ෂිය වැදගත් වෙනවා කියපු එක. අය ඇදිහි යුතු කෙනෙකු විය යුතුය. අපි ඉස්සෙල්ලා කතා කළා මේ උපාසකම්ම පිළිගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් වෙන්න ඕනි කියලා. එසේම වාඩි වී සිටිනු මිස පළමු සිකපදයේදී පරාජිකාදියට අදාළව හෝ දෙවැන්නේ සංඝාදිශේෂයට අදාළව හෝ කරුණු ඉදිරිපත්ව නැත. ඒ කියන්නේ චෝදනා කරාට හාමුදුරුවෝ එතන හිටියා කියන එක විතරයි. නැත්තම් මං දැක්කා දෙන්නත් එක්ක ඇඳේ ඉන්නවා කියලා එහෙම නෙමෙයි. එතකොට ඒ පරාජිකාවකට හරි සංඝාදිශේෂයට හරි පණවන්න නම් ඒ தත්ත්වය තියෙන්නට ඕන. එතකොට අදාළව කරුණු ඉදිරිපත නැත. චෝදනාව කෙරෙන්නේ සිටින ආකාරයට අනුවය. ඒ ඉඳපු විදිහට ඇඳේ හාන්සි වෙලා හිටියද නැත්තම් වාඩි වෙලා හිටියද නැත්තම් හිටගෙන හිටියද ඇවිද හිටියද ඒ අනුව තමයි චෝදනාව පවරන්න පුළුවන්. මේ අනුව සාක්ෂිකාරිය කියන ආපත්තියෙන් චෝදනා කළ හැක්කේ චූදිත භික්ෂූන් වහන්සේ එය පිළිගන්නේ නම් පමණකි. මේක කරන්න පුළුවන්නේ හාමුදුරන්ට දුන්නම හාමුදුරු පිළිගත්තොත් විතරයි. පිළිගන්නේ නැත්තම් නෑ නෑ එහෙම එකක් උනේ නෑ උපාසකම්මා. නිකන් බොරු කියන්න එපා. එතකොට ඉතින් වැරදිකාරයෙක් වෙන්නේ නෑ. ඒකයි කියන්නේ. ඒක චෝදනාවෙන් නිදහස් වෙනවා. ඒ නිසා මේ දෙක අනියත වෙනවා. ඒක අනියත කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් ඔය අනියත ශික්ෂා පදේ ගැන පද දෙකක් තිබුණනේ අපි ඔය දෙක ගැන කතා කළේ. දැන් ඒක ඒ කියන්නේ දැන් නියත නැත්තම් අනියතයි. ඕක තමයි අපි කතා කළේ. දැන් විනය පාඩම අද මෙතනින් අපි ඉවර කරනවා. විනය කොටස ඉවර වෙනවා. එතකොට මතක් කරගන්න චූටි හාමුදුරනේ මම චූටි මතක් කිරීමක් කරන්නම්. එතකොට අපේ පොඩි හාමුදුරන්ට මතක තියෙන්න ඕනේ. දැන් අපි අද කතා කළා මේ විනය කියන කොටසේ ඔබලාට තියෙන පාඩම් වල 7 වෙනි පාඩම 8 වෙනි පාඩම 9 වෙනි පාඩම කියලා පාඩම් තුනක් විනය සඳහා තියෙනවා. මේ විනයට තියෙන මේ පාඩම් තුනේ අපි කතා කළා පරාජිකා 4 ගැන කතා කළා. සංඝාදිශේෂ 13ක් ගැන කතා කරා. අනියත 2ක් ගැන කතා කළා. එතකොට දැන් මෙන්න මේ ටික විනය පොතේ ඔය පාඩම් වල මෙන්න මේ ටික තමයි අපි කතා කරලා දැන් මේ පාඩම් එතකොට අපි හමාර කළා. එතකොට මේ වගේ තියෙන මේ පරාජිකා 4 ප්‍රධාන හැටියට සංඝාදිශේෂ 13ත් ඊළඟ අනියත 2 කියන මේ කාරණා ටික පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. මේව නිතර නිතර පොඩි හාමුදුරනේ මේ විනයෝ නාම ශාසනස්ස ආයු කිව්වා. විනය තමයි ශාසනයේ ආයුෂය. ඒතකොට ශාසනයේ පැවැත්ම තියෙන්නේ පොඩි හාමුදුරනේ විනය මත. දැන් පොඩි හාමුදුර ගොඩක් උපසම්පදා නොවිච්චි පොඩි හාමුදුර තමයි අපි දන්න පිරිවෙන් අවසන් කරනකොට ඉන්නේ. ඔබට මේවා උපසම්පදාවට ඕනිමයි. ඒ නිසා මේ ටිකත් කටපාඩම් කරගන්න විභාගෙටත් ඕනිමයි. විභාගෙටත් ඕනි. එතකොට උපසම්පදාවටත් ඕනි. මහානකමටත් ඕනි. ඒ නිසා මේවා හොඳට අහලා ධාරණය කරගෙන විභාගේ පාස් වීමට අත්ලක් කරගන්න. වගේම මේ DPU
පිරිවෙන තුලින් DP පිරිවෙන තුලින් මේ පාඩම් පොඩි හාමුදුරන්ට දැන් වාසනාවක් උදා වෙලා තියෙනවා මේ විශාල මුදලක් වියපැහැදම් කරලා පොඩි හාමුදුරන්ට අද පන්තියට සමහරකට ගුරුවරයෙක් නැති වුණත් ඔබට මේවා අහලා පන්සලේ ඉඳලා හරි අද ෆෝන් එකක් තියෙනවා නම් කම්පියුටර් එකක් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේවා නැවත නැවත ප්‍රගුණ කරලා ත්‍රිපිටක ඥානෙ දියුණු කරගන්න ශාසනයට වැඩ කරන්නට හොඳ පොඩි හාමුදුරන්ට සිල්වත්ව කටයුතු කරන්නට මේ විනය හේතු වෙන්නට උපකාර කරගන්නේ කියන කාරණේ සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.